මෙතනයි අප හදවත් ගොඩ නගන නමදිමි ඔබ මෙතනයි අප දිවිය අත ගසන නමදිමි ඔබ මෙතනයි අප හිඟකම් සපයන නමදිමි මතසාද පොරොන්දු රකින ආස්කම් කරන අඳුරෙදි එළිය දෙවිඳුන් එය ඔබම වේ මතසාදන පොරොන්දු රකින ආස්කම් කරන අඳුරෙදි එළිය දෙවිඳුන් එය ඔබම වේ ඔබ මෙතනයි අප අතරේ සැරිසරන නමදිමි ඔබ මෙතනයි අප අතරේ වැඩ සිටින නමදිමි මනසාදන පොරොන්දු රකින ආස්කම් කරන අඳුරෙදි එළිය දෙවිඳුන් එය ඔබම වේ මනසාදන පොරොන්දු රකින ආස්කම් කරන අඳුරෙදි එළිය දෙවිඳුන් එය ඔබම වේ ඔබ මෙතනයි අප අතරේ සැරිසරන නමදිමි ඔබ මෙතනයි අප අතරේ වැඩ සිටින නමදිමි සුබ උදෑසනක් ඔබ සියලු දෙනාට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් මේ උදෑසන ඔබ සියලු දෙනා පිළිගන්නවා. අපි මේ දේව මේ උන්වහන්සේගේ පාමුල තියලා අපි ආඥා කරමු. සර්ව බලධාරී දෙවි ස්වාමීනි අපි මේ වෙලාවේදී ඔබ වහන්සේට ස්තුති කරනවා ප්‍රශංසා කරනවා මේ උදෑසන ගැන. පියාණනි ඔබ වහන්සේට නමස්කාර කරන්න ඔබ වහන්සේගේ කරුණාව අපට ලබා දුන් නිසා පියාණනි අපි මේ වෙලාවේදී ඔබ වහන්සේට ආඥා කරනවා ඔබ වහන්සේ මේ දේව මේ තුළ ඔබ වහන්සේ ක්‍රියා කරමින් ඔබ වහන්සේගේ මඟ පෙන්වීම අපිට දෙන්න කියලා. වගේම ඔබ වහන්සේගේ ස්පර්ශය මේ උදෑසන අපිට අත්දකින්න අවශ්‍යයි. ඔබ වහන්සේ අපගේ හදවතට ඒ උණුසුම දෙන්න කියලා ඔබ වහන්සේට ආඥා කරනවා. ඒ වගේම ස්වාමිනී අපි මේ උදෑසන ඔබ වහන්සේට කරන්නා වූ සියලු නමස්කාරය ප්‍රශංසාවන් ඔබ වහන්සේට පමණක් ගෞරවයෙන් පිණිස අපි මේ වෙලාවේදී සියලු දේ ඔබ වහන්සේට පුද කරනවා. විසිරල ආඥා කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමෙන්. ගීතාවලිය 7 වෙනි පරිච්ඡේදයේ මේ ආකාරයට කියනවා පොළවේ සියල්ලෙනි ස්වාමීන්ට ප්‍රීතිනාද පවත්වව් ස්වාමීන්ට ප්‍රීතියෙන් මේ කරව් ගීතිකා කරමින් උන්වහන්සේගේ ඉදිරියට පැමිණෙව් ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේ බව දැනගනිව් උන්වහන්සේ අප මෙවුසේක අපි උන්වහන්සේගේ සෙනගය උන්වහන්සේගේ ගොදුරු බිමේ බැටළුවෝය ස්තුති කරමින් උන්වහන්සේගේ දොරටු වලින් ඇතුල්ව ප්‍රශංසා කරමින් උන්වහන්සේගේ මණ්ඩපවලට පැමිණෙව් උන්වහන්සේට ස්තුති කරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා කරව මක්නිසාද ස්වාමීන් වහන්සේ යහපත්ය උන්වහන්සේගේ කරුණාව සදා කාලෙටද උන්වහන්සේගේ විශ්වාසකම සියලු පරම්පරාවලටද පවත්නේය. ඉතින් මේ උදෑසන අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු මක්නිසාද උන්වහන්සේ අප මැවුසේක අපි උන්වහන්සේගේ නිසා.
ප්‍රශංසා කරමු. අපේ ජීවිතය ආරම්භය උන්වහන්සේ, අපේ අවසානයත් උන්වහන්සේ. අපි ගායනා කරමු. දැන් පාපොච්චාන කාලයකට ඇතුළත් වීමට ගණින් සිටිමු. ස්වාමින් වන අපගේ ගැලවුම්කාරෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියාණන් වන සියලු දේ මවා වදාළ සියලු මනුෂ්‍යයන්ගේ විනිශ්චයකාරයන්න් වන සර්ව පරාක්‍රම දේව පියාණන් වහන්සේ මහතුම ඔබ වහන්සේට අපේ විරුද්ධව සිතින්ද වචනයෙන්ද ක්‍රියාවෙන්ද
කළා වූ සියලුම වැරදි ගැනද එලෙසම සකල මනුෂ්‍ය වර්ගයාට විරුද්ධවද ඔබ වහන්සේට විරුද්ධව කරා වූ සියලුම අදමිටුකම් ගැනද ඔබ වහන්සේ ඉදිරියේ මේ මොහොතේදී කියා සිටින පියාණෙනි, මේ වැරදි සිහිවීම අපට වේදනාවක් පියාණෙනි. ඒ ගැන ඒකාන්ත ලෙස පශ්චාත්තාප වෙනවා. මන්ද ඔබ වහන්සේ මේ ලෝකයට ඔබ වහන්සේගේ පුත්‍රයාව එව්වේ ඔබ වහන්සේගේ ධර්මිෂ්ඨකමට අපව ගෙනෙන පිණිසයි. නමුත් අපගේ ධර්මිෂ්ඨකම් සියල්ල කිලුටු වස්ත්‍රයක් හා සමානයි. මන්ද ඔබ වහන්සේ අපට ඒ නොමිලේ දුන්නා ඒ ජීවනය ගැන ඔබ වහන්සේ ඉදිරියේ ඔබ වහන්සේගේ මනුෂ්‍යයන් ඉදිරියේ සාක්ෂි දැරීමට පසුබට වීම ගැනද එලෙසම ඒ ක්‍රියාවන් ඔබ වහන්සේගේ ධර්මිෂ්ඨ ක්‍රියාවන් එකිනෙකා සමග බෙදා නොගැනීම ගැනද අප ඔබ වහන්සේ ඉදිරියේ මේ මොහොතේදී ඉතා යටහත් ලෙස කමාව ආයෝධ සිටින අතර පියාණෙනි, ඒ වගේම එකිනෙකාට විරුද්ධවද අපගේ පවුල් වල අයටද සභාවයටද සකල මනුෂ්‍ය වර්ගයාටද විරුද්ධව අප විසින් සිතින්ද වචනෙන් ක්‍රියාවෙන්ද කළා වූ සියලුම වැරදි ගැන මේ මොහොතේදී නැවතත් ඔබ වහන්සේ ඉදිරියේ කමාව ඉල්ලා සිටින අතර පියාණෙනි, ඒ සියලුම වැරදි දෝෂ වලට ඔබ වහන්සේ අපට කමාව දී තිබෙන ඔබ වහන්සේගේ පුත්‍රයා හේතු කොටගෙන ඒක අප ලැබුවා වූ භාග්‍යයක් කොට සිතා මින්මතු නිතරම ඔබ වහන්සේට ජීවිතය අලුත් කමින් සේවය කරන්නට පුළුවන් වන පිණිස අපගේ කතාවත් ක්‍රියාවත් සෑම විටම හසුරුවා ගනිමින් සදහැවත් ලෙස ජීවත් වීම සඳහා ඔබ වහන්සේගේ ආත්මයෙන් එකිනෙකාව පූර්ණ කළ මැනව. මෙලෙස ඉල්ලා සිටින්නේ නාසරිත් යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ඇස්වාගෙන ඉන්නා වූ මේ මොහොතේ අපි උන්වහන්සේට නැවත මතක් කරමු ඔබගේ පාපය. ඔබ හිතනවා නම් ඔබ තනි වෙලා කියලා, උන්වහන්සේගේ ඈතට ගිහිල්ලා කියලා, උන්වහන්සේගේ කරුණාවෙන් මිලෙන වෙලා පර වෙලා ඉන්නවා කියලා ඔබ හිතනවා නම් බය වෙන්න එපා. යේසුස් වහන්සේ කියනවා තරුණා වූ බිඳුනා වූ හදවත කිසිසේත් අක දමන්නේ නැහැ කියලා. ඉතින් අපි මේ දේශීයට නගමින් උන්වහන්සේට ගානක් තරුණා වූ බිඳුනා වූ මාගේ සිත සුළු කරන්නේ නැහැ. එතුමන්ගේ දැදී සුව ලබා සැනසෙන්නෙමි. තරුණා වූ බිඳුනා වූ මාගේ සිත සුළු කරන්නේ Jesuni mang aukala samauamani. Jesuni mang duragiya samauamani. Suru nagarana uberanga ranga vadin. Jesuni mang parahuna samau
සහස්‍රානික වාර ස්තුතිවන්ත වෙන මේ අලංකාර වේලාව කාලයේ ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් මඟ පෙනීම නිසා මගේ දෙවි පියාණනි අප පියාණනි අපි සමස්ත ස්වාමීන් කිතුණු වෙනින් මැදහත් කාලකම් කරන දෙවියන් වහන්සේ සෑම සභාවක්ම සභා පාලකයෝද ඇදහිලිවන්තයෝද නමස්කාර කණ්ඩායමද ඔබ වහන්සේගේ නාමයේ දලන්නා වූ දෙදෙනෙකු එක්සිත්ව යාඥා කරන සෑම ස්ථානයක්ම ඔබ වහන්සේට සිහිපත් කරමින් බාර කරනා මගේ දෙවි පියාණනි හැම දිනකම ජීවිත බොහෝ කාලයක් නිහඬව නිශ්චලව නිවස වලට වෙලා ස්වාමීනි ඔබ වහන්සේගේ අභිමුඛත්වයේ නිවස තුළ ස්වාමීනි සෙව්වත් දැන් ස්වාමීනි සභාවල් විවෘත වී ඇත ඊට අවශ්‍ය වන සහභාගීකම කැඳවීමේ පොරොන්දුවේ ආශිර්වාදය සෑම ස්වාමීනි කිතුණු දරුවෙකුටම ඔබ වහන්සේ අත්ගසන්ට අපා පියාණනි බොහෝ කරදර බාධා දුක් වේදනා ප්‍රශ්න තුළ ස්වාමී රැකී රැස්සාවල් හැම දෙයක්ම ස්වාමීනි අහිමි වෙලා නැවත නැගිටීම පිබිදීම බලාපොරොත්තු වෙනා සෑම කිතුණු දරුවෙකුගේ ජීවිත ඔබ වහන්සේ අත්ගසන්ට කියලා මැදහත් කාර්යකම් කරන මගේ දෙවි පියාණනි ඒ වගේම දෙවියන් වහන්සේ විදේශගත වෙලා ඉන්නා සෑම කිතුණු දරුවෝ වෙනුවෙන් යාඥා කරන දෙවි පියාණනි ඔබ වහන්සේ උන්ට අලුත් දොරටු මාවත් විවෘත කරමින් ඔබ වහන්සේ කරුණාව නිදහස් කරන්ට මගේ දෙවියන් වහන්සේ ඒ වගේම දෙවි පියාණනි මේ රට ලෝකේ ඉන්නා ගැලවපු නොලබපු ගැලවුම ලබලා නොදන්නාසේ ඉන්න සෑම දරුවෙක්ද සිහිපත් කරන දෙවි පියාණනි ඔවුන්ටද මේ කාලේ නැවත නැගිටීමේ කාලයක් ස්වාමීනි ඔබ වහන්සේ දේව වචනය කියවීම රෝම 1:8 සිට 16 දක්වා. රෝමයේ සභාව වෙත පැමිණීමට ඇති ආශාව. පළමුකොට නුඹලාගේ ඇදහිල්ල මුළු ලෝකයෙහි ප්‍රසිද්ධව තිබෙන නිසා නුඹලා සියල්ලන් ගැන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණු කොටගෙන මාගේ දිවෙන් වහන්සේට ස්තුති කරමි. මාගේ යාඥාවලදී කඩ නැතුව නුඹලා සඳහන් කරමි. දැන්වත් යම් අන්දමකින් නුඹලා වෙතට එන්නට දිවෙන් වහන්සේගේ කැමැත්තෙන් මාර්ගයක් සැලසෙන ලෙස නිතරම ඉල්ලන බවට තමන් පුත්‍රයන් වහන්සේගේ සුභාරංචියෙහි මාගේ ආත්මයෙන් මා විසින් සේවය කරන දිව්‍යන් වහන්සේ මට සාක්ෂිය. මක් නිසාද නුඹලා ස්ථිර වන හැටියට නුඹලාට යම්කිසි ආත්මික දීමනාවක් දෙන පිණිස නුඹලා දක්නට ආශා වෙමි. මෙසේ කියන්නේ නුඹලාගේ මගේ අන්‍යෝන්‍ය ඇදහිල්ල කරුණු කොටගෙන නුඹලා සමග මටත් සැනසෙල්ල ලැබෙන පිණිසය. සහෝදරයනි, වෙන අන්‍ය ජාතීන් අතරෙහි මෙන් නුඹලා අතරෙහිද මට යම් බලයක් ලැබෙන පිණිස මම නුඹලා වෙතට එන්නට නොයෙක් වරක් අභිප්‍රාය කළ බව මේව වන තෙක් වළකනු ලැබූ බවත් නුඹලා නොදන්න සිටිනවාට නොකැමැත්තෙමි. මම ග්‍රීකවරුන් හා ම්ලේච්ඡයන්ටත් ඥානවන්තයන් හා අඥානවන්තයන්ට නායකාරයෙක්ව සිටිමි. එසේ රෝමයෙහි සිටිනා නුඹලාට මට පුළුවන් ප්‍රමාණයට සුභාරංශය දේශනා කරන්නට මම සෑදී සිටිමි. මක් නිසාද මම සුභාරංශය ගැන ලැජ්ජා නොවෙමි. අදහන්නා වූ සියල්ලන්ටම එනම් පළමුකොට යුදෙව්වාටද එසේම ග්‍රීකයාටද ගැලවීම පිණිස දෙවියන් වහන්සේගේ බලව තිබෙන නිසාය. දෙවියන් වහන්සේගේ වචනයට ප්‍රශංසා වේවා. ආමෙන්. මම සුභාරංචිය ගැන ලජ්ජා නොවෙමි. අදහන්නා වූ සියල්ලන්ටම ගැලවීම පිණිස එය දෙවියන් වහන්සේගේ බලයව
තිබෙන නිසාය. පවුල්තුමා රෝමවාසීන්ට ලියන ලද යැවුම් පත්‍රය පළවෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදය. ජූනි 29 වෙනිදා මෙතෝදිස්ත සභාවට විශේෂ දිනයක්. 1814 දී පළවෙනි මිෂනාරිවරුන් වැලිගම වෙරළට ආපු දිනයයි. ඊටම දුෂ්කර ගමනක් ඉංගලන්තෙන් නැවෙන් පැමිණුණා. දුෂ්කරතා කුණාටුවලට මුහුණ දීමෙන් නොයෙක් පීඩා විඳින්න සිදු වුණා. මේ මිසමේ නිර්මාතෘ වූ තොමස් කෝක් දේවගැතිතුමා ගමනේදී මරණයට පත් වී මුහුදේ ඔහුව වළන ලදී. තරුණ මිෂනාරි කෙනෙක් වූ විලියම් ඕල්ට්ගේ බිරිඳත් ඒ ගමනේ නැති වී මුහුදේ ශරීරය වැල්ලුවා. විලියම් ඕල්ට් මඩකලපුවේ සේවයක් ආරම්භ කර මාස 8කින් අසනීප වී ස්වාමින් වහන්සේ තුල සැතපුණා. ඒත් මැරෙන්න ඉස්සෙල්ලා ඔහු සභාවල් දෙකකුත් පාසල් 8ක් පිහිටෙව්ව බව වාර්තා වෙනවා. ඇයි මේ මිෂනාරිවරුන් ඉංගලන්තයේ තිබුණ සත් පහසුකම් අත්හැරලා ලංකාවට දුෂ්කරතා මැද්දේ ඇවිත් පීඩා විඳ අන්තිමට මැරෙන්න පවා ලෑස්ති වුණේ. පාවුල්තුමා වගේ ඔවුන් සුභාරංචිය ගැන ලැජ්ජා වුණේ නැහැ. ගැලවීමේ එකම මාර්ගය සුභාරංචිය බව ඔවුන් දැනගෙන සිටිය නිසා නැති වී සිටින සෙනගට එය බෙදා හරින්න ඔවුන්ගේ සිතේ මහත් කැක්කුමක් ඇති වුණා. සමහරුන් කියනවා මේ මිෂනාරිවරුන් සිටිය රටවල් වල අද ක්‍රිස්තියානි ආගම එච්චර ශක්තිමත් ලෙස අදහන්නේ නැහැයි කියලා. ඒකේ සත්‍යයක් තියෙනවා. ද්‍රව්‍යමය දෙයට කැප වී සිටින නිසායි ලෞකික සම්පත් සහ පහසුකම් ගැන සිටින නිසා ක්‍රිස්තියානි ආචාර ධර්මය ගැන ලිහිල් ලෙස ඔවුන් ඒවා පිළිපදින නිසා සුභාරංචියේ දර්ශනය අඳුරු වී තිබෙනවා. නමුත් බ්‍රිතාන්‍ය මිෂනාරිවරුන් පැල කරපු බීජ අද වෙනත් රටවල් වල ඉතාමත් සීග්‍රෙන් වර්ධනය වෙනවා. චීනයේ වේගෙන්ම වර්ධනය වෙන සභාව අපට අද දකින්න පුළුවන්. ලක්ෂ 1000ක් නැත්නම් මිලියන 100ක් බැතිමතුන් ක්‍රිස්තියානි බැතිමතුන් චීනයේ අද සිටින බව අපිට වාර්තා වෙනවා. ඒ වගේම අප්‍රිකාව අද ක්‍රිස්තියානි අර්ධද්වීපයක් හැටියට ක්‍රමක්‍රමයෙන් පත් වෙනවා. මක් නිසාද 50%ක් පමණ එහෙත් ජනගහනය ක්‍රිස්තියානි ආගම පිළිගෙන තියෙනවා. ආසියාවේ නොයෙක් රටවල් වල අපිට දකින්න පුළුවන් වෙලා තියෙනවා. මිෂනාරි ව්‍යාපාර ආරම්භ වී තිබෙනවා. ලංකාවේද අපිට දකින්න පුළුවන් ක්‍රිස්තියානි ආගම අපේ හැම දිස්ත්‍රික්කයකටම පැතිරී ගොස් තිබෙන ආකාරය. අද 19 වෙනි සතවර්ෂයේ අය වගේ අපි හිතන්නේ නැහැ. දේශපාලන මතයන්, සමාජ දර්ශන, මනුෂ්‍ය මත හුඟක් වෙනස් වෙලා තිබෙනවා. නමුත් සුභාරංචිය වෙනස් වෙලා නැහැ. ඒ අදත් ගැලවීම සඳහා දෙවියන් වහන්සේගේ බලයයි. පාවුල්තුමාටත් රෝමයට යන්න මහත් ආසාවක් තිබුණා. ලෝකයේ බලවත්ම රාජධානිය වූ රෝම අධිරාජ්‍යයේ අගනුවර වුණේ රෝමයයි. සෑම පාරක්ම රෝමයට හැරී තිබුණේ. එතනින් මුළු ලෝකයට සුභාරංචිය ව්‍යාප්ත වෙන්න පහසු බව පාවුල්තුමා දැනගෙන හිටියා. ඒත් රෝමයේ අය සුභාරංචිය පිළිගනීද? ඔවුන්ගේ අවධානය යොමු වී තිබුණේ ඔවුන්ගේ හමුදාවේ ජයග්‍රහණ පිළිබඳයි, ඒ ඔවුන්ගේ ව්‍යාපාර සහ වෙළඳාම, ඔවුන්ගේ කොලිසියම් එකේ ක්‍රීඩාංගණයේ ක්‍රීඩා ගැනයි, ඔවුන්ගේ සෙනට් සභාවේ දේශපාලඥයන්ගේ කුමන්ත්‍රණ ගැනයි. ඒව ගැනයි රෝමයේ මිනිස්සුන් කල්පනා කර කර හිටියේ. ඒත් පාවුල්තුමා වගේ කෙනෙක්ට සවන් දෙයිද මේ රෝමයේ හිටිය කිතුණුවන්? ඒත් පාවුල්තුමා කියනවා මම ආසාවෙන් රෝමයට ගොස් සුභාරංචිය බෙදා ගන්න බලා සිටිනවා. අන්තිමට පාවුල්තුමා රෝමයට ගියේ හිරකාරයෙක් හැටියට. නමුත් එතනත්
ඔහු සුභාරංචිය ප්‍රචාරය කරා. රෝම සභාවට ඉතාමත් වටිනා ලිපියක් පවුල්තුමා එවා තිබුණා. අන්තිමට රෝමේ ඔහුව මරා දැම්මුවා. නමුත් පාවුල් වගේ අයගේ සාක්ෂ්‍ය නිසා අවුරුදු 250කින් රෝමය ක්‍රිස්තියානි රටක් හැටියට පත් වුණා. පාවුල්තුමා රෝමයට ගොස් සුභාරංචිය ප්‍රකාශ කරන්න ලැජ්ජා නොවුනේ එය ගැලවීම සඳහා දෙවියන් වහන්සේගේ බලය වුණ නිසායි. බයිබලයේ ගැලවීම කියන වචනය ඉතාමත් සංකීර්ණ වචනයක්. නොයෙකුත් භාෂාවල නොයෙකුත් සංස්කෘතිවල ඒ වචනයට විවිධ අර්ථකථන දෙනවා. සමහරුන් කියනවා එය විමුක්තිය කියලා, නිදහස කියලා, සුවය කියලා, සමගිය කියලා, අනුතරයෙන් මිදීම කියලා. ඒ කිතුණුවන් දෙන අර්ථකථනය ගැලවීම කියන්නේ පාපයෙන් ගැලවීම. පාපය නිසායි ලෝකයේ පීඩා ඇති වී තිබෙන්නේ. COVID-19 රෝගය, ඒ වෛරසයට වඩා දරුණු රෝගයක්. පාපය නැමැති රෝගය. මක්නිසාද එයින් මුළු ලෝකෙම මහත් විනාශයකට භාජනය වෙනවා. ඒ නිසා වෛරය පලිගැනීම ඇති වී යුද්ධ ඝට්ටන ඇති වෙනවා. ඒ නිසා වංකකම තෘෂ්ණාව ඇති වී දූෂණය වංචාව ඇති වෙනවා. පාපය නිසා පවුල් කැඩී බිඳී ගොස් දික්කසාදය ඇති වී අපිට දකින්න පුළුවන් දරුවන් සුරක්ෂිත ප්‍රේමණීය නිවෙස්වල නොහැදී ඔවුන් නොමග යනවා. පාපය කියන්නේ අහංකාරකම. සාතන් වැටුනේ ඔහු අහංකාර වී දෙවියන් වහන්සේටත් වඩා ඉහළට නගින්න හැදුව නිසායි. ඔහුගේ ආදර්ශ අනුගමනය කරන සියල්ලන් කවදා හරි වැටේ. අහංකාරකම නිසා අපි ඉහළට නගින්න බලනවා. බලය, ජයග්‍රහණය, ජනප්‍රියත්වය, ධනය ලබා ගන්න අපි අපේ මුළු කාලෙම වෙහෙස වෙනවා. පාපය කියන්නේ තමකමට මුල් තැනදී දෙවියන් වහන්සේට ජීවිතයේ සුළු තැනක් දීමයි. දෙවියන් වහන්සේගේ ආඥාවලට අකීකරු වීම, උන්වහන්සේට වඩා තමාට නමස්කාර කිරීම, තමාගේ කැමැත්ත කිරීම, තමාගේ ආත්මාර්ථකාමී අරමුණ ගැන විශේෂයෙන් ඒව ඉෂ්ට කරන්න බැලීම. පාවුල්තුමා කියන සුභාරංචිය තුලින් ගැලවීම පැමිණී තිබෙනවා. පාපය නැමැති රෝගයට සුවයක් ලැබී තිබෙනවා. COVID-19 රෝගයට සුවයක් සොයමින් සිටිනවා. නමුත් පාපය නැමැති රෝගයට සුවයක් ලැබී තිබෙනවා. සුභාරංචිය තුලින් එයින් ගැලවීම ලැබී තිබෙන බව පාවුල්තුමා කියනවා. මේ ගැලවීම නම් පාපයේ දඬුවමින් ගැලවීම, පාපයේ බලයෙන් ගැලවීම, පාපයේ පැවැත්මෙන් ගැලවීම. පළමුවෙන් පාපයේ දඬුවමින් ගැලවීම. දෙවියන් වහන්සේ පාපය ද්වේෂ කරනවා. උන්වහන්සේ පරිශුද්ධ බැවින් පාපයට සම්පූර්ණයෙන් විරුද්ධයි. උන්වහන්සේගේ ස්වභාවට පටහැනි. ලෝකයේ විනිශ්චයකරු වන දෙවියන් වහන්සේ පාපයට දඬුවම් කරනු. පාපයේ කුලිය මරණයයි කියලා කියා තිබෙනවා. මරණය කියන්නේ ශාරීරික මරණයට අමතරව ආත්මික මරණය. ආත්මික මරණය කියන්නේ දෙවියන් වහන්සේගෙන් වෙන් වී දෙවියන් වහන්සේගේ ප්‍රේමය අත් නොදැක දෙවියන් වහන්සේත් එක්ක සමීප සම්බන්ධතාවයක් නොතිබීමයි. අපි පෞකාරයන් හැටියට ඒ තත්ත්වයේ සිටින්නේ දෙවියන් වහන්සේගේ ආඥා කඩා තිබෙන නිසා, දෙවියන් වහන්සේ හැර අන්‍ය දෙවිවරුන්ට නමස්කාර කිරීම නිසා, තමකමට ජීවිතයේ මුල් තැන දීම නිසා අපි පෞකාර තත්ත්වයකට පත් වෙලා තියෙනවා. දෙවියන් වහන්සේගෙන් වෙන් වී සිටිනවා. වෛරයට, කෝපයට ඉඩදී අන්‍යයන් සමග තිබුණ සම්බන්ධතා කැඩී ගොස් තිබෙනවා. දුරාචාරයට අපේ සිත්වල ඉඩදී එකිනෙකා සමග විශ්වාසවන්තව ක්‍රියා කරලා නැහැ. කොහොමද පාපයේ දඬුවමින් ගැලවීම අපිට ලබා ගන්න පුළුවන්? සමහරුන් හිතනවා ඔවුන්ගේ යහපත් ක්‍රියාවලින් ඔවුන්ට පාපය වසා ගන්න පුළුවන් කියලා. නමුත් අපි පෞකාරයන් බැවින් අපි කිසි කෙනෙකුට අපේ පාපය වහගන්න බෑ අපි කරන යහපත් ක්‍රියා මගින්. දෙවියන් වහන්සේ මාර්ගයක් අපට සලසා තිබෙනවා. එයයි ගැලවීමේ මාර්ගය.
දෙවියන් වහන්සේ පාපයේ දඬුවම තමා පිටට ගත්තා අපට ගැලවීම ලබා දෙන්න. උන්වහන්සේ පාපයේ මාර්ගයෙන් අපව හරවා අපට පව්කමාව ගැලවීම ලබා දුන්නා. උන්වහන්සේගේ මහත් ප්‍රේමෙන් තම පුත්‍රයාණන් මේ ලෝකෙට එවා අපේ පාපයේ කුලිය ගෙවා අපේ පාපයේ මිලය ගෙවා අපේ පාපයේ දඬුවම දරා ඒ කුරුසේ අප වෙනුවෙන් මැරුණා. දැන් අපට පව්කමාව ලැබී තිබෙනවා. දැන් අපට දේව දරුකමට ලබා ගන්න පුළුවන්. දැන් අපට දෙවියන් වහන්සේත් එක්ක සමීප සම්බන්ධතාවයකට ඇතුල් වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ අපේ පියාණන් හැටියට අමතන්න පුළුවන්. මේ නිසයි අපිට කියන්න පුළුවන් පාපේ කුලිය ගෙවා තිබෙන බැවින් අපට පව්කමාව දේව දරුකම දැන් හිමි වෙනවා. දැන් අපිට දෙවියන් වහන්සේත් එක්ක කිට්ටු සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න පුළුවන්. උන්වහන්සේගේ ප්‍රේමෙන් අපව කාටවත් වෙන් කරන්න බැරි බව අපිට කියන්න පුළුවන්. සබත් පාසලේ දරුවෙක්ගෙන් ගුරුවරිය ප්‍රශ්නයක් ඇහැව්වා. අපි කොහොමද දන්නේ දෙවියන් වහන්සේ අපව අතින් අල්ලාගෙන ඇඟිලි අතරින් අපට වැටෙන්න නොදෙයි කියලා. ඒ දැරිය පිළිතුරු දුන්නේ දෙවියන් වහන්සේ මට වැටෙන්න ඉඩ නොදෙන්නේ මම උන්වහන්සේගේ ඇඟිල්ලක් වන නිසායි. අපේ පව්කමාව ලැබුණම අපි දෙවියන් වහන්සේගේ පවුලේ. උන්වහන්සේ අපව අත්හරින්නේ නැහැ. යේසුස් වහන්සේගේ ශරීරයේ කොටසක්. පාපයේ බලෙන් ගැලවීම අපට ලැබී තිබෙනවා. එයයි දෙවනි ගැලවීම පිළිබඳ සත්‍යය. අපට පාපයේ බලයෙන් ගැලවීම තිබෙනවා. පාපයේ දඬුවමෙන් ගැලවීම ලැබී තිබෙන අය දේව දරුවන් බැවින් පාපයටයි පෞකාර ජීවිතයකටයි වැටී සිටින්න බැහැ. පාපයට ඔහු මැරී සිටිනවා. සුද්ධ ජීවිතයකට ඔහු එළඹී සිටිනවා. පාපයේ වස්ත්‍ර ඉවත් කර ඔහු ධර්මිෂ්ඨකමේ වස්ත්‍රවලින් පැළඳී සිටිනවා. ඒත් කිතුනුවෙකුට පවා පෞකාර ස්වභාවයක් තිබෙන බැවින් සමහර විට නිතර පාපයට පෙළඹෙන්න පුළුවන්. නමුත් සුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් පාපය පරාජය කරන්න අපට පුළුවන්. අපි යේසුස් වහන්සේ පිළිගත්තම උන්වහන්සේගේ ආත්මය අපේ හදවත් තුළට පැමිණෙනවා. සුද්ධාත්මයන් වහන්සේගේ බලය අපව පාලනය කරනවා. අපි සුද්ධාත්මයන් වහන්සේගේ බලය පාවිච්චි නොකළොත් අපි පාපයට නිතරම වැටි පරාජය වෙනවා. සාතන් අහංකාර වුණ නිසා ඉහළට දෙවියන් වහන්සේගේ තත්ත්වයට නගින්න හැදුවා. ඒත් යේසුස් වහන්සේ දේව පුත්‍රයන් හැටියට දෙවියන් වහන්සේගෙන් තත්ත්වයෙන් බැස අපට සේවය කරන්න අප වෙනුවෙන් මැරෙන්න ලෑස්ති වුණා. අපි තුන් වහන්සේ වගේ නිහතමානීව අපිට තිබෙන බලය දෙවියන් වහන්සේ දී තිබෙන බව පිළිගෙන සේවය සඳහා යොදවන්න කැපවිය යුතුයි. අපි සමහරු නික්මනට කේන්ති යනවා. එවැනි අවස්ථාවලින් අපි දිවෙන් අන් අයට පහර දී ඔවුන්ගේ සිත් රිද්දවනවා. නැත්නම් අත් පාදවලින් ඔවුන්ට පහර දෙනවා. මේ නිතරම වෙන්නේ අපට වඩා දුර්වල කෙනෙක් නැත්නම් අපට සමාන කෙනෙක් ඉදිරියේ. අපේ සහකාරයන්, අපේ දරුවන්, වැඩපිළිවෙහි සිටින අය නැතොත් අපේ අසල්වැසියන් සමගයි අපි මේ කේන්තිය දක්වන්නේ. අපට වඩා ඉහළින් සිටින අය ඉදිරියේ අපි කෝපයට පත් වෙන්නේ නැහැ. අපි කෝපයට පත් වුණත් නිහඬව සිටිනවා. අගමැතිතුමා આવොත් නැත්නම් ඇමතිතුමෙක් ඉදිරියේ අපි ඔවුන් සමග එකඟ නොවුණත් කෑ ගහලා බනින්නේ නැහැ. හිතුණන් වශයෙන් අපි හදවතේ සිටින්නේ රජවරුන්ගේ රජ. දෙවියන් වහන්සේගේ පුත්‍රයන්න් ඉදිරියේ අපි සිටින්නේ. අපිට පුළුවන් ද එහෙනම් අපේ කටපාලනය නොකර කෝපයට තරහට ඉඩ දෙන්න. මම ගිය සතියේ සහෝදරයෙක් හමු වුණා. ඔහු එක කාලෙක හිරේ හිටියා. මක්නිසාද ඔහු ඉතාමත් රෞද්‍ර කේන්ති යන තැනැත්තෙක්. ඔහු
නිතරම මිනිස්සුන් එක්ක රණ්ඩු කළා. ඔහු හිරේගේ පිහියකින් එක් මිනිහෙක්ව කැපුව නිසායි. ඒත් ඔහු යේසුස් වහන්සේ සම්මුඛ වුණා. සම්මුඛ වී උන්වහන්සේගේ ගැලවීම ලැබුණා. අද ඔහුත් එක්ක කතා කරනකොට ඉතාමත් නිහතමානී මු르දු ආත්මයකින් ඉවසිල්ලෙන් ප්‍රේමයෙන් ක්‍රියා කරන තැනැත්තෙක් හැටියට ඔහු පෙනෙනවා. දැන් යේසුස් වහන්සේගේ ස්වභාවය ඔහු තුල තිබෙන නිසා ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වෙලා. එවැනි අයගේ ජීවිත සුද්ධාත්මයන්ගේ ඵල ඒ ජීවිත තුල අපිට දකින්න පුළුවන් ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, මු르දුකම, ඉවසිල්ල, ආත්ම දමනය. එවැනි අය දැක්කම අපි දන්නවා යේසුස් වහන්සේ ජීවමානයි. යේසුස් වහන්සේ ඔවුන් තුල වැඩ සිටින බව. ඔවුන් සුභාරංචිය ගැන ලැජ්ජා වෙන්නේ නැහැ. මක්නිසාද ඔවුන් දන්නවා එහි බලය තුලින් මනුෂ්‍ය ජීවිත වෙනස් වෙන බව. ඔවුන් යේසුස් වහන්සේ ගැන අන් අයට කියන්න වෙහෙස වෙනවා. මක්නිසාද ජීවිතය අන්‍යයන්ට දිය හැකි ලොකුම තෑග්ග යේසුස් වහන්සේ අඳුරා දීමයි. ඔවුන්ගේ ජීවිතය යොදවන්නේ ලෝකයේ උසස්ම කාර්ය සඳහා, එනම් දේව රාජ්‍ය බිහි කිරීම සඳහා. අද අපි මිෂනාරිවරුන් දුක් විඳලා ගෙනාපු සුභාරංචිය ගැන ලැජ්ජා වෙනවද? එය අනුන් සමග බෙදා ගන්න අපි උත්සාහ කරනවද? කොරෝනා ලෙඩට සුවයක් ලැබී තිබෙන බව ආරංචි වුණොත් ඒ ලෙඩේ තියෙන අයට ගිහිල්ලා ඒ සුවය ගැන අපි කිව්වේ නැත්තම් කොච්චර ලොකු අපරාධයක්ද? ඊට වඩා ලොකු අපරාධයක් අපි යේසුස් වහන්සේ ගැන අන් අයට කියා ඔවුන්ගේ ජීවිතවලට බලාපොරොත්තුවක් නොදුන්නොත්. මක්නිසාද යේසුස් වහන්සේ අපේ ජීවිත වෙනස් කරනවා. යේසුස් වහන්සේ අදත් ජීවමානයි. නැවත නැගිට්ට යේසුස් අප මධ්‍යයේ අද සිටිමින් සුද්ධාත්මයන් තුලින් අපට ජයග්‍රහණය ලබා දෙනවා. බලාපොරොත්තුවක් නැති අයට යේසුස් වහන්සේ බලාපොරොත්තුවක් දෙනවා. දේවල් වලට ඇබ්බැහි වෙච්ච අයට යේසුස් වහන්සේ නිදහස ලබා දෙනවා. උන්වහන්සේ අපේ සභාවට පවා අලුත් ප්‍රාණයක් ලබා දෙනවා. අන්තිම වශයෙන් දෙවියන් වහන්සේගේ සැලැස්ම මිනිසා සහ මේ ලෝකයේ පාපය සම්පූර්ණයෙන් නැති කිරීමයි. පාපයේ පැවැත්මෙන් ලෝකයට ගැලවීම ලබා දීමයි. ඇදහිලිවන්තයන් මැරුණම ඔවුන් යන්නේ පීඩා කඳුළු පාපය නැති ස්ථානයකටයි. ස්වර්ගයේ දෙවියන් වහන්සේ රජ කරන බැවින් පාපයට තැනක් ස්වර්ගයේ නැත. මරණයේදී අපි ශරීරයෙන් වෙන්වී ගියාම අපේ ශරීර සොහොනක තැන්පත් කළා. අපේ ශරීරයට අයිති ඇස්, දිව, අත්, කන්, මොලේ අපි පොළොවෙහි තබා යනවා. මේවා තුලින් තමයි අපේ ජීවිතයට අපව පාපයට පොළඹන්නේ. ඒත් අපේ ආත්ම සුද්ධාත්මයන් වහන්සේට සම්බන්ධ වී තිබෙන බැවින් ඒවා ස්වර්ගයට යන බව දෙවියන් වහන්සේ පොරොන්දු වෙනවා. ආත්මයට මනුෂ්‍යයෙකුගේ මතකය, මමත්වය, සිහි කල්පනා, දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවය අයිති. මේවා පවතින දේවල්. ඒ ස්වර්ගයට පමණක් නොව දවසක් යේසුස් වහන්සේ නැවත මේ ලෝකයට පැමිණෙනවා. එවිට මේ ලෝකේ වෙනස් වී සර්ව සම්පූර්ණ ලෝකයක් වෙනවා. යේසුස් වහන්සේගේ පාලනය යටතේ මේ ලෝකයේ සම්පූර්ණ ප්‍රේමය, සමගිය, ධර්මිෂ්ඨකම ඇති වෙන්න යනවා. ලෝකයේ මිනිසුන් සම්පූර්ණයෙන් යේසුස් වහන්සේට කීකරුයි. උන්වහන්සේ රජවරුන්ගේ රජ හැටියට මේ ලෝකේ සිටින්න යනවා. එතකොට මේ ලෝකයේ සැබෑ සමාදානය තියෙන්න යනවා. ධර්මිෂ්ඨකම තියෙන්න යනවා. යේසුස් වහන්සේව හැමෝම හැම දනක් නමයි. හැම දිවක් යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ හැටියට ප්‍රකාශ කරයි. මැරී සිටින අය පවා හැදහිලිවන්තයන් හැටියට ඔවුන් නැවත නැගිටී ඔවුන්ගේ ආත්ම සමග සම්බන්ධ වී ඔවුන්ට පුළුවන් වෙනවා මේ ලෝකේ ප්‍රීතියෙන් සිටින්න. එම නිසා පවුල්තුමා
අපිට ගැලවීම ගැන මෙසේ කියනවා. ඒත් මේ ගැලවීම ලැබෙන්නේ කොහොමද? පෞල්තුමා කියනවා ඒ ඇදහිල්ලෙන් අපට ලැබෙනවායි කියලා. ඇදහිල්ල කියන්නේ පියවර තුනක් තියෙනවා. පළමුවෙන් ඇදහිල්ල කියන්නේ අපේ පාපය ගැන අපි පිළිගෙන අපේ පාපය ගැන පසුතැවිලි වී දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ලන්න ඕනේ. දෙවනුව ඒකයි. අපි යේසුස් වහන්සේ කුරුසයේ මැරුණ බව විශ්වාස කර උන්වහන්සේගෙන් පව්කමාව ලබාගෙන උන්වහන්සේ දෙන ඒ පවිත්‍රකම ලබා ගැනීමයි. තුන්වෙනුව අපේ ජීවිතයේ පාලනය අපි යේසුස් වහන්සේට බාර දෙනවා. යේසුස් වහන්සේට කියනවා අනේ ස්වාමිනී මගේ ජීවිතයට ඇතුල් වෙන්න. මගේ ජීවිතේ ඔබ වහන්සේ මඟ පෙන්වා මේ ජීවිතේ ඔබ වහන්සේගේ සේවයේ යොදවන්න. මේ මෙතෝදිස්ත දිනයට කලින් ඉරිදා දවසේදී අපි ඒ කැපවීම කරමු. යේසුස් වහන්සේට අපේ ජීවිත අලුතෙන් කැප කර උන්වහන්සේට සේවය කරන්නත් උන්වහන්සේගේ ගැලවීම ගැන සහතිකයක් ලබාගෙන සුද්ධාත්මයන් තුලින් මේ ජීවිතය ගත කරන්න අපි උත්සාහ කරමු. අපි ආඥා කරමු. ආදරණීය දේව්පියාණෙනි අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. ඔබ වහන්සේ අපට දී තිබෙන මේ මහත් පොරොන්දු ගැන සුභාරංචිය තුලින් ඔබ වහන්සේ අපිට ගැලවීම ලබා දී තිබෙනවා. ඒ ගැලවීම කිසි කෙනෙක්ට මෙහෙ ලැබිලා නැත්තම් ස්වාමිනී ගැලවීම ඇදහිල්ලෙන් විශ්වාසයෙන් ලබා ගන්න පුළුවන්කම දෙන්න. පාපයේ දඬුවමින් වෙන්වී පාපයේ බලයෙන් පරාජය නොවී සුද්ධාත්මයන්ගෙන් පූර්ණ වී යේසුස් වහන්සේට ඔවුන්ගේ ජීවිත කැප කර සේවයේ යෙදෙන්න ඔවුන්ට පුළුවන්කම දුන්නා. ඒ පළවෙනි මිෂනාරිවරුන් අප වෙනුවෙන් කළ පරිත්‍යාගය ගැන කල්පනා කර ස්වාමිනී අපිට උන්වහන්සේට පරිත්‍යාග ආත්මයකින් සේවය කරන්න පුළුවන්කම දුන මැනව. සියල්ලක් ඉල්ලන්නේ යේසුස් ක්‍රිස්තුන් වහන්සේ උතුම් නාමයේ වටිනාකම නිසාය. ආමෙන්. දැන් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කරුණාවද දෙවියන් වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගිකම ඔබ සියල්ලන් සමග අදත් සදාට පවතිවා. ආමෙන්. අපි ස්වාමීන් වහන්සේගේ වචන අපි සිහි කරමින් අපි ගායනා කරමු තුන්සියති සහයවන ගීතිකාව. Kurusiseraveni pibideno sene asone nadarme ayuten bedoye yapoto pibihemi no pide da soti mohota amanovan arambano satan kurusiseraveni kikoruo enno anoto kandemini satan
වේවා